ආයුබෝවන් සුබදෑසනක් වාසනාවන්ත ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. ඔබ එකතු වෙන්නේ 7 වෙනි පැය සමගින් අද දවසෙත් අපි කතා බහ කරන්න සූදානම් බොහොම විශේෂිත මාතෘකාවක් පිළිබඳව. අපි දන්නවා අතිකරු ජනාධිපතිතුමන් බලයට පත් වූ වහාම එතුමන් රාජ්‍ය ආයතනයකට ගිහිල්ලා ඒ ආයතනයේ වැඩ කටයුතු පිළිබඳව සොයා බැලුවා. එලෙස ගියේ වේරහැර පිහිටි මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට. බොහෝ වෙලාවට මේ ජනතාව අතර මතයක් තියෙනවා මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමහර පිරිසක් දූෂිත මට්ටමක ඉන්නවා. අල්ලස් ලබා ගැනීමේ චෝදනාවන්ට එල්ල වෙනවා. විශේෂයෙන්ම රියදුරු බලපත්‍රයක් ලබා ගන්න යාමේදී කිසියම් ආකාරයක මුදලක් ගෙවන්න සිද්ධ වුණා පහුගිය කාලේදී. අර නීතියට පිටින් මේ දේවල් සිද්ධ වෙන්නේ හොර රහසේ සිද්ධ වෙන්නේ. හැබැයි හැමෝම දන්න කාරණාවක් බවට පහුගිය කාලේ ඒ දේපත් වුණා. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමන් මේ වැඩපිළිවෙල වෙදිමත් කරන්න මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අලුත් කොමසාරිස් ජෙනරාල්වරයෙක් පත් කළා. මාර්තු මාසයේ 2 වෙනිදා එතුමන් වැඩබහර ගත්තේ. අද දවසේදී අපි සූදානම් මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පිළිබඳව බොහෝ තොරතුරු කතා කරන්න. පසුගිය ඉරිදා දවසේ ජාතික පුවත්පත්වල පළ වෙලා තිබ්බා නියෝජ්‍ය කොමසාරිස්වරු, සහකාර කොමසාරිස්වරු, ඒ වගේම කනිෂ්ඨ නිලධාරීන් ඇතුළු 20කට අධික පිරිසකට ස්ථාන මාරුවීම් ලබා දෙන්නට රජය කටයුතු කරමින් සිටින බව. මෙහි ඇත්ත නැත්නම් මොකක්ද? අපි කතා කරමු. අද දවසේදී අපිත් එක්ක 7 වෙනි පැයට එකතු වෙන්නේ මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නීතිඥ සුමිත් අලහකෝඩ් මහත්මයා. සුබ උදෑසනක් ඔබතුමන්ට. සුබ උදෑසනක්. සුමිත් අලහකෝඩ් මහත්මයා, මේ අපි ආරම්භයක් විදිහට පටන් ගමු. මේ ඉරිදා දවසේ ජාතික පුවත්පතක සටහන් වෙලා තිබ්බා මේ RMV එකට ආණ්ඩුවෙන් සුද්ධයක් කියලා. මේ තමයි සිරස්තලයේ ශීර්ෂ පාඨය. දැන් මේ ස්ථාන මාරුවීම් සිද්ධ කරන අතරේදී ස්ථාන මාරුවීම් නොලබන එකම නිලධාරියා බවට පත් වෙන ඔබතුමන්. අපි එතනින්ම කතා කරමු. ඔව්, ඔබතුමා කියපු විදිහටම අතිගරු ජනාධිපතිතුමා බලයට පත් වුණාම පළමුවෙන්ම යන ආයතනයක්. ඒ යන වෙලාව වෙනකොට මම මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නෙමෙයි ඉන්නේ. හැබැයි ජනාධිපතිතුමා ගිහිල්ලා බලාපොරොත්තු වෙන යන්න හේතුව වෙන්නම ඕනේ මං හිතන්නේ අපේ දෙපාර්තමේන්තුව ගැන ලොකු පැමිණිලි ප්‍රමාණයක් තියෙන්නේ නැති. ඒක නිසාම වෙන්නේ නැති එතුමා තමන් බලයට පත් වුණාට පස්සේ පළවෙනි ස්ථානයේ යන බවට පත් වෙනවා. සහ ඒ අතිගරු ජනාධිපතිතුමා එතෙන්ට ගිහිල්ලා පෙන්වන අභිලාෂය තමයි මේක දූෂිත ආයතනයක් බව ජනතාවගේ පිළිගැනීමක් තියෙන නිසා මේක වෙනස් කරන එක. එතකොට මම හිතන්නේ ඒ කියන්නේ ජනාධිපතිතුමාගේ ප්‍රමුඛ අවධානයක් යොමු වෙනවා ලංකාවේ දූෂිත රාජ්‍ය ආයතනයක්. එහෙම නැත්නම් රාජ්‍ය සේවයේ දූෂණය කියන එක ඉවත් කරන්න පටන් ගන්න තැන බවට මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පත් කරා. එතකොට දිගින් දිගටම මේ සඳහා වන උත්සාහයන් දරනෝ. ඒ වගේම දිගින් දිගටම අපිට පැමිණිලි ලැබෙනවා. අල්ලස් ගැනීම තවම සිදු වෙනවා. අල්ලස් ගන්න එක නවත්තන්නේ නැහැ කියලා. ඒ නිසා අපේ විශේෂ භාරගරු අමාත්‍ය වෙන දිලුම් මමුණුගම් මැතිතුමාත්, ඒ වගේම අපේ කැබිනට් අමාත්‍යතුමා වෙන ගාමිණී ලොක්කේ ඇමතුමා, ඒ වගේම අපේ අමාත්‍යාංශ දෙකේ ලේකම්තුමාලා දෙන්න මේ සියලු දෙනාම සහ අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් පසුගිය දවසක ඉතා දැඩි තීරණයක් ගන්නවා. ඒ කියන්නේ මේ දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන්. එතකොට මේකට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්තුමා සහ ඒකට අදාළ අනෙකුත් නිලධාරීන් සහභාගී වෙනවා. මෙතෙන්දී තීරණය කරනවා දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් 20ක් නෙමෙයි මාරු කරන්න. එතකොට මේක මම හිතන්නේ ලංකාවේ ඉතිහාසයේ රජයේ දෙපාර්තමේන්තුවක් සම්බන්ධයෙන් ගනිපු ඉතාමත් තීරණාත්මක දැඩි තීරණයක්. එතකොට ජනවාරි මාසේ 1 වෙනිදාට පස්සේ පත්වෙච්ච නිලධාරීන් හැරෙන්න සහ මට මේ දෙපාර්තමේන්තුවේ අඛණ්ඩතාවය පවත්වාගෙන යන රඳවා ගන්න පිරිසක් කරුණාම අනෙක් සියලු දෙනාම. එතකොට දෙපාර්තමේන්තුවේ ඉන්නවා පරිපාලන සේවයේ නිලධාරීන්, ගණකාධිකාරී සේවයේ නිලධාරීන්, ඊට පස්සේ ඒකාබද්ධ සේවයේ නිලධාරීන් සහ දෙපාර්තමේන්තුගත සේවාවන්. සංවර්ධන සහකාරවරු, ඒ වගේම කළමනාකරණ සහකාරවරු. මේ සියලු දෙනාම, ඒ වගේම දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලය, නාරායන්පිට කාර්යාලය සහ දිස්ත්‍රික් කාර්යාලය 24ක්. එතකොට මේ සියල්ලම නිලධාරීන් තමයි මාරු කරන්න තීරණය ගන්නෙ. එතකොට මේක බරපතල තීරණයක්. මේක එක රැයකින් කරන්න පුළුවන් වෙන දෙයක් නෙමෙයි. නමුත් කෙටි ප්‍රශ්නයක්. දැන් නිලධාරීන් සියලු දෙනාම අපි අර කියන්නේ දැන් මේ විශේෂෙහි ප්‍රාමාණික දැනුමක් තියෙන පිරිසක්. කොහොමද අත්දැකීම් තියෙනවා. මේ පිරිස මාරු කරලා ඔබතුමාට වැඩ කරගෙන යන්න පුළුවන්ද කොහොමද? ඒක ඉතාමත්ම අභියෝගයක්. නමුත් යම් ඒ කියන්නේ මෙහෙමයි, මේක එක දවසකින් වෙන දෙයක් නෙමෙයි. සහ එතකොට අතිගරු ජනාධිපතිතුමා යම් අවසරයක් දෙනවා මට යම් නිලධාරීන් පිරිසක් රඳව ගන්නත්. නමුත් අපි මේක කරන්නම වෙනවා. ඒ කියන්නේ මේක තමයි තීරණය සහ මේ අභියෝගයට මුහුණ දෙන්න වෙනවා. මම හිතන්නේ එතුමන් දැන් මේ
වේරහැර ප්‍රධාන කාර්යාලයට ගිහිල්ලා කටයුතු සොයා බලලා හැදෙන්නම බැරි තැන ගන්න තීරණයක් වෙන්නත් පුළුවන්. අර එතුමන් පහුගිය කාලේ මේ පිළිබඳව අධ්‍යයනය කරන්න නැති නිලධාරීන් පිළිබඳව හොයා බලන්න නැති අර ඔබතුමන් කියු විදිහටම අර මේ වැඩේ නවත්තන්න නැහැ දිගින් දිගටම සිද්ධ වෙනවා මේ කාරණාව. ඒ හින්දාද මේ වගේ තීරණයක් ගන්න නැත්තේ? ඒක මට හිතෙනවා ආයේ තව පැත්තකින් දක්වන්න අතිගරු ජනාධිපතිතුමාට අභිලාෂයක් තියෙනවා රාජ්‍ය සේවයේ දූෂණය නවත්තන්න. එතකොට ඒක නවත්තන්න ගන්න පටන් ගන්න තැන තමයි මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව. මම හිතන්නේ ජනාධිපතිතුමා තියෙනවා ඇති මෝටර රථ දෙපාර්තමේන්තුව ඇදුනොත් අනිත් ඒවා ඉබේ හැදෙයි කියලා. මොකෝ ඒ කියන්නේ ජනතාව උදාහරණයක් විදිහට අපිට පහුගිය කාලේ නාරහෙන් පිට වහලා ඉන්න උනා. මේ කොවිඩ් නිසා බොරැල්ල පොලිස් වසම හුදකලා කරා. එතකොට ඒ කාලය තුල සේවාවන් සපයන්නේ නැති වුණාම මම ලොකු පීඩනයකට ලක් වුණා ඒ සේවාවන් සඳහා කතා කරන අය නිසා. ඒ නිසා මේක සමහරට අනෙක් දෙපාර්තමේන්තු වලට වැඩිය රටේ ඉන්න සියලුම මට්ටම් වල අයට සම්බන්ධයි. ඒ කියන්නේ ඊටාම ඉහළ පෙළේ ව්‍යාපාරිකයන්ට වගේම ඊටාම පල්ලෙහා පෙළේ මොටර් සයිකලයක් අර මෝෆෙඩ් එකක් එහෙම නැත්නම් ඩිමෝබට් එක 3 wheel එකක් අයිති කෙනෙකුටත් මේ දෙපාර්තමේන්තුවේ සේවාව අදාළයි. එතකොට සමහරට අර ඉහළම අයට මේ අල්ලසක් විදියට දැනෙන්නේ නැති වුණත් ඊටාම ඒ කියන්නේ ලීසින් එකක් දාන මෝටර් සයිකලයක් ලියාපදිංචි කරගන්න මෝටර් සයිකලයක ලියාපදිංචි මාරු කරගන්න එන කෙනෙකුට මේක දැනෙනවා. ඉතින් ඒක නිසා මේක අනිත් එක රටක් විදියට අපි කවදා හරි දවසක මේකෙන් ගැලවෙන්න ඕනේ. ඒ කියන්නේ මේක රටක අල්ලසට අනුව වැඩ කරනවා කියන එක හොඳ දෙයක් නෙමේ ඒක. ඒ කියන්නේ අපි අපේ දරුවන්ට හදලා දෙන්නෙත් මේ තියලා යන්නෙත් මේ රටමද. ඒක නිසා අර මේ කොමසාරිස්තුමා මේ දැන් අපි අර මේ දැක පුවත්පත් වාර්තාවෙත් බලන ඔබතුමන් සඳහන් කරපු කාරණා බොහොම ඇත්තාර. දැන් සමහර වෙලාවට යතුරු පැදිකරුවන්ට ත්‍රිරෝද රථ හිමියන්ට මේක දැනෙන්න පුළුවන්. හැබැයි අර ලොකු වාහන මිලදී ගන්න අපි කියන්නේ ටිකක් සල්ලි වැඩියෙන් තියෙන කට්ටිය කියලා. හැබැයි මේ පිරිසට දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. රුපියල් 5000ක් 10000ක් කියන්නේ ඔවුන්ට නොදැනෙන්න පුළුවන්. හැබැයි මේ 5000 10000 ඒවා එකතු වෙලා අවුරුද්ද අන්තිමට කෝටි 5ක් විතර හම්බ කරන නිලධාරීනුත් හිටියයි කියලා මේ පත්තරේ සඳහන් වෙලා තියෙනවා. මේ ඒක කොහොමද ඔබතුමන් දකින්නේ? මට ඔය සංඛ්‍යාලේඛන ගන්න කියන්න බෑ. මොකද අපි මේ කියන අල්ලසේ ප්‍රමාණාත්මකව මනින්න විදියක් තිබුණා නම් ඒක තියෙන විදියක් නැහැ. ඒ කියන්නේ පෞද්ගලිකව මට ඒක කියන්න බෑ. හැබැයි මම පිළිගන්නවා. ඒ කියන්නේ අල්ලස තවමත් තියෙනවා කියන එකට පැමිණිලි තියෙනවා. සහ මේක ඔබ කියනවට වඩා මේක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විතරක් වෙන ක්‍රියාවලියක් නෙමෙයි. මේක ඊට වැඩිය පැතිරුණු ලොකු එක මාෆියා එකක් වගේ එකක්. උදාහරණයක් විදිහට මම දැන් මේ වෙනකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පරීක්ෂණ සඳහා බාර දීලා තියෙනවා වාහන 300කට 400කට වැඩි ප්‍රමාණයක් පිළිබඳ තොරතුරු. එම වාහන නීත්‍යානුකූල නොවන විදියට පද්ධතියට ඇතුළු වුණා කියලා අපි සැක කරනවා. ඒ කියන්නේ එතකොට මේ වයින් බිලියන ගාණක් රජයේ බදු අහිමි කරලා එතකොට ඒවා මේ සාමාන්‍ය මිනිස්සු කරපුවා නෙමෙයි දෙපාර්තමේන්තුව තනියම නෙමෙයි. ඒක නිසා මේ ක්‍රියාවලිය මේ කියන අල්ලස් ක්‍රියාවලිය සංස්ථාගත වෙච්ච සහ ලොකු පිරිසක් සම්බන්ධ ක්‍රියාවලියක්. එතකොට ඒක රට පුරාම පැතිරිච්චා. ඊට අමතරව තව පිරිසක් ඉන්නෝ තරව්කරුවන් කියලා. අර එක පැත්තකින් මේ ලොකු වාහන සම්බන්ධයෙන් වන ලොකු අපරාධ එහෙම නැත්නම් ලොකු වංචාවන් සඳහා වන ජාලයක් තියෙනවා. ඊට අමතරව දෙපාර්තමේන්තුවත් එක්ක සම්බන්ධ වෙච්ච තරව්කරුවන් පිරිසක් ඉන්නවා. අර දිනදා භාෂාවෙන් කියන අර කාක්කෝ කියලා කියන්නේ. එතකොට මේ ඒක නිසා මේක සරල කාරණයක් නෙමේ. අල්ලස විවිධාකාරයෙන් දෙපාර්තමේන්තුව තුල සහ සමාජය තුල ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ එක පියවරක් තමයි මේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සියලු දෙනා මාරු කරන එක. ඒක හොඳ තීරණයක්. හැබැයි මේකෙන් මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. අර එළියේ ඉන්න ඔබ කියන්නේ සාමාන්‍ය මහ ජනතාව මේ වෙලාවේ ජනාධිපතිතුමත් එක්ක එකට හිටගෙන හරි අපි තවත් මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අල්ලස් දෙන්නේ නැහැ කියන දැඩි මතයකට එන්න ඕන. එහෙම නැත්නම් එන කෙනත් ආය අල්ලසට ගොදුරු වෙන්න පුළුවන්. ඒ කියන්නේ රටක මගේ අත්දැකීම තමයි රජයේ නිලධාරියෙකුට අමාරු අල්ලස් ගන්න එක නෙමෙයි. නොගෙන ඉන්න එක. ඒ කියන්නේ මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වගේ එක මිනිස්සෙකුට ලේසි දේ තමයි අල්ලස් ගන්න එක. ඒ තරමට අල්ලස උපකරණ. දැන් කොමසාරි චිනතුමා මේ ජනතාවට ඔය ආකාරයෙන් අර අල්ලස් දෙන්න සිද්ධ වෙන්නේ අපි දකින විදිහට බොහෝ දෙනෙක් දන්නවා මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට රියදුරු බලපත්‍රයක් ගන්නවත් වාහනයක් වෙනුවෙන් වාහන බලපත්‍රයක් ගන්නවත් දිගු පෝලිම් වල ඉන්න වෙනවා. සමහර වෙලාවට දැන් රැකියාවක නිරත වෙන කෙනෙක් දවසක් නිවාඩු දාලා තමයි ওই වැඩේ කරගන්න යන්නේ. උදේ අපි දන්නවා 8ට විතර ගියොත් එහෙම ආයි එළියට එන්න වෙන්නේ හවස 3-4 වෙලා. මේ අර සමහර වෙලාවට දැන් ඔය අකාර්යක්ෂම රාජ්‍ය සේවයේ හින්දාද කියන්නත් අපි දන්නේ නැහැ.
නැහැ නැත්නම් ඒ තිබ්බ සිස්ටම් එක හින්දාද කියලා කියන්න අපි දන්නෙත් නැහැ. දැන් මේ වගේ සිද්ධ වෙන වැරදි මගහරින්න ඔබතුමන්ට වැඩපිළිවෙලක් තියෙනවද? අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ අපි දැනටමත් ඔය කියන පොලිම කියන කතාව සැලකිය යුතු මට්ටමකට අපි උදාහරණයක් විදිහට ඔය අපි හිතමු කියන්නේ වේරහැර රීදුරු බලපත්‍රය ගන්න ගියොත් ඔබ කියන්නේ ඒක උදේ ගියාම හවස් වෙනවා කියලා. හැබැයි දැන් මේ தත්ත්වය නෑ මං කියන්නේ ඔබට පරීක්ෂා කරන්න. ඒ කියන්නේ කවුරු හරි ගිහිල්ලා මේක මං කියන නිසා පිළිගන්න එපා. ඔකට උදාහරණයක් විදිහට කියන්නේ මේ දැන් අපි ආයතන දෙකක්නේ මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ NTMI කියන්නේ ආයතන දෙකක් එක පරිශ්‍රයේ තියෙන. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතන. වෙනම සභාපතිවරයෙක් යටතේ තියෙන. එතකොට මේ ආයතනයේ ඉස්සර වෙලා චෝදනාව තිබුණේ මේ වෛද්‍ය සහතිකය ගන්න දිගු වෙලා පොලිමේ ඉන්න ඕනේ උදේ 4ට ඉන්න ඕනේ. නමුත් දැන් මේ ප්‍රශ්නේ විසඳලා තියෙනවා. දැන් ඔන්ලයින් බුක් කරගෙන ඒ වෙලාවට ගිහිල්ලා පැය භාගයකින් වෛද්‍ය සහතිකය අරගෙන එන්න පුළුවන්. ඊට පස්සේ අපේ මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැන් එක දුරකථන අංකයක් හඳුන්වලා දීලා තියෙනවා. 0112677877. එතකොට මේකෙන් ඔබට කතා කරාම වේරහැර සහ නාරාහම්පිට සේවාවන් ලබා ගන්න ඔබට දිනයක් සහ වේලාවක් හම්බ වෙනවා. එතකොට ඒ වෙලාවට ගියාම මේ වැඩේ කරන්න පුළුවන්. අපි දුරකථන අංක නැවතත් කියමු. 0112 677 877. එතකොට මේ දවස්වල වාහන පැවරීම සම්බන්ධයෙන් ගත්තොත් ඔබට ලැබෙන දිනේ සහ වේලාව සති දෙකක් විතර ඉස්සරහා වේලාවක් වෙන්නේ නැති. මොකෝ අපි එක දිගට මාසයකට වැඩි වහලා තිබුණා. ඒ නිසා මෙතන පොලිමක් තියෙනවා. හැබැයි හෙට ඉඳලා අපි ඒකේ ධාරිතාව වැඩි කරන්න තීරණය කරා. හැබැයි දැන් ඒ වුණාට ඔබට ගිහිල්ලා එහෙම ඉන්න වෙන්නේ නැහැ. එක් දින සේවාවක් නම් ඔබට උදේ ආවොත් හවස තමයි යන්න වෙන්නේ. කියන්නේ එක් දින සේවාවේ ස්වභාවය ඒක. 12ට කලින් බාර දෙන්න ඕනේ. ඊට පස්සේ අපි සියලු කටයුතු කරලා මුද්‍රණය කරලා දෙන්න ඕනේ. කඩදාසි බාර දීලා යනවා නම් ඔබට පැය භාගයක් යන්නේත් නැහැ. ඔබ නිශ්චිත වෙලාවට ආවොත්. හොඳයි. දැන් ඔය මේ බලපත්‍ර මුද්‍රණය කියන කාරණාව අර ජාතික පුවත්පතේ අපි මේ ජාතික පුවත්පත පාදක කරගෙන තමයි මේ සියලු කරුණු ඔබතුමාගෙන් අහන්නේ. ඊට අමතරව තවත් බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. මේ බලපත්‍ර මුද්‍රණයේදී කිසියම් ආකාරයක වංචාවක් සිද්ධ වුණා කියන කාරණාවත් මේ පුවත්පතේ ලිපියේ සටහන් වෙලා තිබ්බා. ඊට හේතුව වසර ගණනාවක් තිස්සේ පෞද්ගලික අංශයට ලබා දීලා තිබ්බේ සාමාන්‍යයෙන් මාසයකට කෝටි 15ක මුදලක් ගෙවනවා කියලා ප්‍රවෘත්ති වාර්තාවේ සටහන් වෙනවා. අපි දන්නේ මේ ගණන් තොරතුරු නිවැරදිද නිශ්චිත ප්‍රමාණයක්ද කියලා. කෙසේ වෙතත් මේ දැන් ජනවාරි මාසේ ඉඳන් හමුදාවට බාර දෙනවා කියලා කාරණාවක් සටහන් වෙනවා මේ බලපත්‍ර මුද්‍රණය. කොහොමද මේ කටයුත්ත සිද්ධ වෙන්නේ? ඒක මම ටිකක් මුලින් ඉඳලම කියන්න. මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තමයි ඇත්තටම ලංකාවේ රාජ්‍ය ආයතනයක් විදියට ගත්තොත් ඒ කියන්නේ ඩිජිටල් එහෙම නැත්නම් උසස් තාක්ෂණය සහිත සේවාවක් ආරම්භ කරන ආයතනය. ඒක තමයි ඔය ඔබ පාවිච්චි කරන මේ රීදුරු බලපත්‍රය. එතකොට පරිගණකගත දත්ත පද්ධතියක් තියෙනවා. චිප් එකක් තියෙන රීදුරු බලපත්‍රයක්. එතකොට මේ චිප් එක රීඩ් කරන්න පුළුවන්. මුළු ලංකාවෙම නැතුණත් දැනටත් අපිට ව්‍යාජ රීදුරු බලපත්‍රයක් කියලා සැකේ හිතුනොත් අපි මේක හඳුනා ගන්න දෙපාර්තමේන්තුව ඇතුළේ. එතකොට මේක හයිටෙක් වැඩක් සහ තොරතුරු තාක්ෂණය පදනම් වෙච්ච මේක දෙපාර්තමේන්තුවට කරන්න බැරි නිසා ලෝකේ පාවිච්චි කරන සාමාන්‍ය ක්‍රමය කියන්නේ අවුට්සෝසින් කරලා එළිය ආයතන වලින් ටෙන්ඩර් කරලා තමයි මේ සේවාව ගන්න. එතකොට ටෙන්ඩර් මණ්ඩලයේ රජයේ කැබිනට් මණ්ඩලයේ පත් කරපු ටෙන්ඩර් මණ්ඩලයක් මගින් තමයි සේවාදායකයා සර්විස් ප්‍රොවයිඩර් තෝරගන්නේ. එතකොට එහෙම තෝරගන්න පෞද්ගලික ආයතනයක්. හැබැයි මේකේ මුල් ආරම්භයේදී මේ ගිවිසුම අත්සන් කරන්නේ අවුරුදු 7කට. 2009 දී අවුරුදු 7කට පස්සේ බොට් බිල්ඩ් ඔපරේට් ට්‍රාන්ස්ෆර් කියන. එහෙම නැත්නම් මේ පද්ධතිය පටන් අරගෙන අවුරුදු 7ක් පවත්වාගෙන ගිහිල්ලා අවුරුදු 7 අවසානයේ මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පවරලා දෙන්න ඕනේ ව්‍යාපෘතියක් විදියට. හැබැයි 2016 මේ පවරා දීම සිදු වෙන්නේ නැහැ. හෝ දෙපාර්තමේන්තුව පවරා ගැනීම සිදු වෙන්නේ නැහැ. මට නිශ්චිතවම කාරණා කියන්න බෑ. එහෙම වුණාම ඔබ දන්නවා විගණන විමසුමක් කරනවා. ඒ වැඩේ අපි රජයේ ආයතනයක් විදිහට අපි වැඩේ හරියට නොකරොත් අපිට විගණන විමසුමක් කරනවා. එතකොට අපි විගණන විමසුමට පිළිතුරක් සපයනවා. ඒ පිළිතුර පිළිගන්නේ නැති වුණොත් විගණකාධිපති දෙපාර්තමේන්තුව අපිට වෙනවා පාර්ලිමේන්තුවට ගිහිල්ලා කෝපා ගිණුම්කාරක සභාවට පිළිතුරු සපයන්න. හොඳයි අපිට මොහොතක් දෙන්න අපි වෙලා බලන්නේ. ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්තුමන් එතුමන් සඳහන් කරමින් ඉඳපු කාරණාව අර විගණන විමසුමක් සිදු කරනවා කියන කාරණාව. ඔව් එතකොට අපි දීපු පිළිතුරු පිළිගන්නේ නැති නිසා මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට වෙනවා පාර්ලිමේන්තුවේ ගිණුම්කාරක සභාවට ගිහිල්ලා මේකට උත්තර බඳින්න. කොහොම වුණත් මේ ක්‍රියාවලිය වෙනවා 2020 වෙනකම්.
එතකොට 2019 අගහරියේදී ගිණුම්කාරක සභාව උපදෙස් දෙනවා මේකට විශේෂ කමිටුවක් පත් කරන ගිවිසුම ක්‍රියාත්මක වෙච්ච විදිය මේ කියලු කටයුතු කරලා මේක මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පවර ගන්න කියන නියෝගය දුන්නම ගරු අමාත්‍යවරයා දෙපාර්තමේන්තුවත් සාකච්ඡාවක් තියලා ආයේ නැවත ගිණුම්කාරක සභාවට දැනුම් දෙනු දෙපාර්තමේන්තුවට ධාරිතාවක් නැහැ මේ වගේ තාක්ෂණික ව්‍යාපෘතියක් බාර ගන්න කියලා. ඒක නිසා අන්තිමට මේ අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයෙන් අවසර ගන්නවා 2020 ඉඳලා තව අවුරුදු දෙකකට ගිවිසුම අත්සන් කරලා ඒ වෙනකොට සමාගමට ගෙවපු ගානට වැඩිය අඩු ගානකට. ඒ කියන්නේ හෙට්ටු කරලා. ඒ සමාගමත් එක්ක කතා කරලා ගණන අඩු කරලා තව අවුරුදු දෙකකට ගිවිසුම අත්සන් කරන්න. එතකොට මම එනකොට තියෙන්නේ මෙන්න මේ විදිය. එතකොට මේ කියන නෙගෝෂියේෂන් කමිටි එක කැබිනට් මණ්ඩලයේ පත් කරපු රුපියල් 1000ට මිල අඩු කරනවා. කලින් 1340ක් එක කාඩ් එකකට සමාගම ගෙව්වා. ගෙවලා එතකොට මට තිබුණේ මේ සමාගමත් එක්ක අවුරුදු දෙකකට ගිවිසුම අත්සන් කරන්න සහ ඊළඟ ටෙන්ඩරේ ඕපන් කරලා අලුත් සේවාදායකයෙක් තෝරගන්නේ ඒ වගේම දැන් මේ දැනට පාවිච්චි කරන රීදුරු බලපත්‍රයට වඩා දියුණු සහ වඩා මේ හොඳ රීදුරු බලපත්‍රයකට යන්න. එතකොට මෙන්න මෙහෙම තිබුණේ. එතකොට මේක තිබුණේ මට ගිවිසුම අත්සන් කරන්න තිබුණේ 2020 ජූලි මාසේ 1 වෙනිදා ඉඳලා. තමයි මේ ගිවිසුම අත්සන් කරන්න තිබුණේ අවුරුදු දෙකකට. එතකොට ඒ වෙලාවේ අපේ රටේ කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගන්නවා නෑ ඒ සමාගමට තව අවුරුදු දෙකකට දෙන්නේ නෑ. මාස 6කට අත්සන් කරන්න. මේ මාස 6 ඉවර වෙන දවසේ යුද හමුදා මගින් අර පෞද්ගලික සමාගම කරපු කාර්යය කරනවා කියන එක. එතකොට දැන් ඒ අනුව 2021 ජනවාරි 1 වෙනිදා ඉඳලා මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙනුවෙන් අර පෞද්ගලික සමාගම මුද්‍රණය කරපු රියදුරු බරපත්‍රය මුද්‍රණය කරන්නේ යුද හමුදාව. යුද හමුදාවේ සංඥා බලකාය. එතකොට මේකෙන් අදහස් වෙන්නේ නැහැ යුද හමුදාව මේ රටේ සිවිල් කටයුතු වලට මැදිහත් වෙනවා කියන එක. ඕ රියදුරු බලපත්‍ර කියන්නේ මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කටයුතු වලට මැදිහත් වෙන එකක් නෙමෙයි වෙන්නේ. යුද හමුදාව අපිට සහාය වෙනවා රියදුරු බලපත්‍රය මුද්‍රණය කිරීමේදී. හොඳයි ඒ ආකාරයෙන් තමයි කටයුතු සිද්ධ වෙන්නේ. ඔය අතර දැන් අර ඔබතුමන් සඳහන් කළ විශේෂ දුරකථන අංකයක් මේ ජනතාවට මේ දුරකථන අංකයට කතා කරලා වේලාවක් වෙන් කරගන්න පුළුවන් කියලා මම හිතන්නේ අපිට අපේ දැන් උනත් සම්බන්ධ වෙන්න පුළුවන් අපි උත්සාහයක් දරන්න පුළුවන් කොහොමද අපේ නිෂ්පාදක මඩුල සූදානම් නම් අපිට ඒ සඳහා යොමු වෙන්න හැකියාව තියෙනවා. හොඳයි අපි සාකච්ඡාව අතරතුර ඔබතුමන් අර සඳහන් කරපු දැන් විශේෂ දුරකථන අංකයක් හොට්ලයින් එකක් ලබා දීලා තිබ්බා. ඒකට කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා ජනතාවට දැනුවත් කරන්න අපි සූදානම්. අර ඔබතුමන් කියපු කාරණා බොහොම වැදගත්. අර බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ අර එකපාරට මේ යුද හමුදාවට මේ RMV එකේ කටයුතු බාර දෙනවා කියන කාරණා. හැබැයි ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් අපිට ලැබුණා. ඔය අතරේ සඳහා අංක 1 යොදන්න. தமிழில் தொடர இலக்கம் 2 அழுத்தவும். To continue in English, press 3. හොඳයි මේ අර අපි සඳහන් කරපු විශේෂ දුරකථන ජාලයේ හොට්ලයින් එක අපි භාෂාවක් තෝරගත්තට පස්සේ ඉන් අනතුරු සිද්ධ වෙන්නේ කොයි ආකාරයක කටයුත්තක්ද කියලා බලමු. නව වාහන ලියාපදිංචි කිරීම සඳහා අංක 2 යොදන්න. එක යොදන්න. බර සහතික සහ වාහන පරීක්ෂා කිරීම සඳහා අංක 2 යොදන්න. කියන ඔබට අදාළ සේවාව තෝරගන්න තියෙනවා. සේවාව තෝරා ගැනීමේ හැකියාවක් තියෙනවා. හොඳයි. ඒ සේවාව ලබා ගත්තට අර දැන් අපි තෝරගන්න සේවාවෙන් පස්සේ අපිට පුළුවන් මේ ඔබතුමන්ලගේ ආයතනයේ නිලධාරී මහත්මියක සම්බන්ධ කරගන්න. නෑ කිසිම දැන් මේක දැන් අපේ දෙපාර්තමේන්තුවට තියෙන චෝදනා නිසා අපිට ඕනේ දැන් මේ මිනිස්සුන්ගේ සම්බන්ධ නොවන විදිහේ සේවාවන් ප්‍රමාණයක් හදාගන්න දෙපාර්තමේන්තුව. ඒක නිසා මේකේ එහෙම මිනිස් සම්බන්ධතාවයක් නැහැ. මේක ඇත්තටම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අපිට උදව් කරන්නේ. නොමිලේ මේ සහාය අපිට දුන්නා. ටෙලිකොම් ආයතනයට අපි ස්තුති වෙන්න ඕනේ. මේකේ තියෙන්නේ ඔබට කියනවා ඔබට සේවාවන් තෝරගන්න. ඒ කියන්නේ නාරාහෙම්පිට කාර්යාලයේ සහ වේරහැර කාර්යාලයෙන් සපයන සේවාවන් සඳහා ඔබට අංක මගින් සේවාව තෝරගන්න පුළුවන්. ඊට පස්සේ ඔබෙන් ගන්නේ ජාතික හැඳුනුම්පත් අංකය විතරයි. එතකොට ඔබේ දුරකථන අංකය අපිට කොහොමද තියෙනවනේ. ජාතික හැඳුනුම්පත් අංකයේ මුල් අංක 8 ගන්නවා. ඊට පස්සේ ඔබට හම්බ වෙනවා අපිට දිනයක් සහ වේලාවක් වෙන් කරලා ඔබේ දුරකථනයට අපිට එනවා කෙටි පණිවිඩයක් SMS එක. එතකොට ඒ SMS එක ගේට්ටුවට පෙන්නුවම ඔබට අපේ පරිසරයට තුල් වෙන්න පුළුවන්. සහ ගේට්ටුවේ මේ ලිස්ට් එකත් අපි දීලා තියෙනවා.
හොඳයි දුරකථන අංකය 0112 67යි 78යි 77 නැත්නම් 677යි 877 677යි 877 677යි මේ දුරකථන අංකයෙන් පුළුවන් ඔබට ඕනෑම වෙලාවකදී ඔබට වෙලාවක් පැය 24 පුරාම විවෘතයි ඕනම වෙලාවකදී මේ දිනයක් වෙන් කරගන්න අපි කියන්නේ අපොයින්ට්මන්ට් එකක් දාගන්න පුළුවන් මේ දුරකථන අංකයට අමතලා අපි කතා කරමින් ඉන්නේ මොටරත ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්තුමන් නීතිඥ සුමිත් අලහකෝන් මහත්මයාත් එක්ක දැන් මේ දවස් බොහොම විශේෂයි සුමිත් අලහකෝන් මහත්මයා මේ අපි දැක්ක දැන් ඔබතුමන් මාර්තු 2 වෙනිදා තනතුරටපත් උනේ හැබැයි සමහර වෙලාවට ආයතනයේ විවෘත කර තබපු දවස් වලට වැඩිය වහලා තිබ්බ දවස් වැඩි හේතුව කොරෝනා වසංගතය අපිට ඉන් මිදෙන්න හැකියාවක් නැහැ. අර ඔබතුමන් මේ මොටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවට නායකත්වයේ දරන කෙනා විදිහට ඔබතුමන්ටත් අර දීර්ඝකාලීන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යන්න අපහසු වෙන්නේ නැති මේ කාලේ. හැබැයි දැන් කොවිඩ් වසංගතය සාර්ථකව පාලනය කළ මර්ධනය කළ ඒ කටයුතු සිද්ධ කිරීම අනිවාර්ය වගකීමක් ජනතාවට සේවය සපයන්න රාජ්‍ය ආයතන තියෙන. දැන් මේ දවස්වල කොයි ආකාරයෙන්ද රට පුරාම ඔබතුමන්ගේ ආයතනයේ කාර්යාල ක්‍රියාත්මක වෙන්නේ? ඔව් ඇත්තටම ඔබ කියපු කාරණේ හරි මම වැඩ බාර ගන්නේ මාර්තු 2 හැබැයි මාර්තු 14 ඉඳලා අපිට හදිස්සියෙම කාර්යාලය වහන්න වෙනවා සති 2කට විතර. ඊට පස්සේ අපි ආයේ දැන් ඒක තමයි අපේ පළවෙනි අත්දැකීම කොහොමද අපි කොවිඩ් වලට මුහුණ දෙන්නේ කියලා හිතන්න පටන් ගන්නවා. එතකොට Zoom වීඩියෝ මීටින් තියාගෙන එහෙම ආරම්භ කරා. ඊට පස්සේ ඒ රැල්ලෙන් අපි ගොඩ වුණා. ඊට පස්සේ අපි සේවාවන් ඒ වෙලාවේ අපි දුරකථන අංක හඳුන්වලා දීලා දුරකථන වලින් සේවාවන් වෙන් කරගන්න තැනට ගිහිල්ලා ඒ දුරකථන වලින් දිනයක් සහ වේලාවක් වෙන් කරගන්න අයට සේවාව සපයන තැන ඉඳලා සාමාන්‍ය තත්ත්වයටම ආව නැවත කාර්යාල සාමාන්‍ය විදියට ඇරලා එන සියලු දෙනාට සේවාව සපයන තැනටපත් වුණා. ඊට පස්සේ දෙවෙනි කොවිඩ් රැල්ලත් එක්ක අපි බරපතලම ප්‍රශ්නයකට මුහුණ දුන්නා. නාරායන්පිට කාර්යාලයේ බොරැල්ල පොලිස් වසමට අයිති වෙන්නේ. බොරැල්ල පොලිස් වසම එක දිගට සති 3ක් හුදකලා කරා. එතකොට අපිට බැරි වුණා අපේ කාර්යාලය ඇරලා සේවාවන් දෙන්න. මේ වෙලාවේ අපේ ඇමතුමා දිලුම් මමුණුගම ඇමතුමා අපිට උපදෙස් දුන්නා සහ ඇත්තටම ඇමතුමා තමයි ලොකුවටම අපි උනන්දු කරේ. ඇයි මේ කොළඹට විතරක් කේන්ද්‍ර වෙලා තියෙන්නේ? අපි දිස්ත්‍රික්ක කාර්යාලවලින් මේ වාහන ලියාපදිංචිය සහ පැවරීම සඳහා සේවාවන් සපයන්න බැරිද කියලා. එතකොට මේ වාහන පැවරීම හා ලියාපදිංචිය කරන්නේ මේ පරිගණකගත තොරතුරු පද්ධතියක් එක්ක. හැබැයි අර මේක වෙබ් බේස් නෙමෙයි. එතකොට මේක පටන් ගන්න කාලේ තිබිලා තියෙන්නේ අන්තර්ජාලය හරහා සම්බන්ධයක් නැහැ. හැබැයි සර්වර්ස් හරහා තියෙන එකක්. එතකොට අපි මේ වෙලාව වෙනකොට අපිට පහසුකම් තිබුණු දිස්ත්‍රික්ක 5ක් අරු අමාත්‍යතුමාගේ ඉල්ලීම මත දිස්ත්‍රික්ක 5ක වාහන ලියාපදිංචි ආරම්භ කරා. යාපනය, අනුරාධපුරය, කුරුණෑගල, ගම්පහ සහ හම්බන්තොට. එතකොට අදටත් මේ දිස්ත්‍රික්ක 5න් ඔබට සේවාවන් ලබා ගන්න පුළුවන් වාහන පැවරීම සම්බන්ධයෙන්. කියන්නේ කොළඹට එන්න ඕනේ නැහැ. යාපනය, අනුරාධපුරය, කුරුණෑගල, ගම්පහ හම්බන්තොට. මෙහෙම කරේම මේ රටේ ජනතාවගේ සංචාරණය අවම කරන්න දෙන සහායක් විදියට. සහ අපේ ප්‍රධාන කාර්යාලය වහලා තියෙන නිසා. ඊට පස්සේ දැන් අපි ප්‍රධාන කාර්යාලයේ ඇරියා අර අලුත් විදියකට නැවත දුරකථන අංක 25ක් විතර හඳුන්වලා දීලා ඒ දුරකථන වලින් දිනයක් සහ වේලාවක් වෙන් කරගෙන එන්න කියලා. ඊට පස්සේ අපිට චෝදනා දෙකක් වුණා. එකක් මේ දුරකථන වලට කතා කරන්න බෑ. මේවා හැමතිස්සෙම එන්ගේජ්. දෙවෙනි එක තමයි මේ දුරකථන වලින් ගන්න අපොයින්ට්මන්ට්ස් විකුණනවා. අර කියන අල්ලස කියන කතාව. එතකොට ඒක ඒ පීඩනේ දරා ගන්න බැරි වුණාම තමයි අපි ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතින් ඉල්ලලා දැන් තියෙන්නේ මිනිස්සුන්ගේ සම්බන්ධ වෙන්නේ නැති කෝල් සෙන්ටර් එකක්. දැන් කලින් අපේ තිබුණේ අපේ කාර්ය මණ්ඩලය යොදාගෙන උදේ 9 හවස 4 අතර මේ අපොයින්ට්මන්ට්ස් ගන්න. දැන් පැය 24 මේ අපොයින්ට්මන්ට්ස් ගන්න එක. ඊට අමතරව දැන් අපි රටක් විදියට ගත්තම අපි රාජ්‍ය ආයතන සියලු දෙනා සහයෝගය දෙන්න ඕනේ රටේ මේක පාලනය කරගන්න සහ මේ නව සාමාන්‍යකරණ. එතකොට අපි කොහොමද මං හිතන්නේ අපිට ඉස්සරහට දිගටම මේකට හුරු වෙමින් යන්න වෙනවා. එතකොට මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාල 24ක් තියෙනවා. මේ ප්‍රධාන කාර්යාල දෙක කරුණම්. හැම දිස්ත්‍රික්කයකම දිසාපත්තුමාගේ අධීක්ෂණය යටතේ දිස්ත්‍රික් කාර්යාලයක් තියෙනවා. දිස්ත්‍රික්ක 5ක සහකාර කොමසාරිස්වරු ඉන්නවා. අනිත් තැන්වල ප්‍රධාන මෝටර රථ පරීක්ෂකවරු ඉන්නවා. ඔවුන් යටතේ මේ සේවාවන් දෙනවා. ප්‍රධාන වශයෙන්ම අර මම කියපු දිස්ත්‍රික්ක 5 ඇරෙන්න අනිත් දිස්ත්‍රික්ක 19ම රේදුරු බලපත්‍ර සහ වාහනවල කාර්මික වාර්තා සම්බන්ධ රාජකාරී කරනවා. අර දිස්ත්‍රික්ක 5 එම රාජකාරී වලට අමතරව වාහන ලියාපදිංචියක් කරනවා. එතකොට එතෙන්දී අපි දිස්ත්‍රික්ක වලින් දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයට තත්ත්ව වෙනස් සහ දවසින් දවස දිස්ත්‍රික්ක වල තත්ත්ව වෙනස් වෙනවා. මේ රෝගීන් වාර්තා වීමත්. ඒක නිසා අපි අපේ කාර්යාලවලට උපදෙස් දීලා තියෙනවා දිස්ත්‍රික්කයේ දිසාපත්තුමා දිස්ත්‍රික් ලේකම්තුමාත් එක්ක කතා කරලා ඒ තත්ත්වය අනුව අපේ සේවාවන් සීමා කිරීම හෝ වැඩි කිරීම කරන්න කියලා.
එතකොට ප්‍රධාන කාර්යාල දෙක දැනට ඒක නිසා අපි මේ අඛණ්ඩව සේවාවන් පවත්වාගෙන යනවා. මට දැනෙන විදිහට ඒ කියන්නේ යම් ඒ කියන්නේ අතපසුවීම් තියෙන දිස්ත්‍රික්ක කීපයක් තියෙන්න පුළුවන්. නමුත් අපි සාමාන්‍ය තත්ත්වයට ආසන්න මට්ටමකින් සේවාවන් පවත්වාගෙන යනවා. මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වහපු නිසා අපිට ඉස්සරහට සති දෙකකට විතර වැඩ එකතු වෙලා තියෙනවා. නමුත් මම හිතනවා ඒක අපි දැන් මේ අලුත් ක්‍රමයට අපි ඒක පාලනය කරනවා. හොඳයි. අපි තවත් බොහෝ දේ කතා කරන්න ඕනේ. ඊට කලින් සූදානම් කෙටි විරාමයක් ලබා ගන්න. ඔබ නැවතත් එකතු වෙන්නේ 7 වෙනි පැය සමගින් අපි කතා බහ කරමින් ඉන්නේ මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්තුමන් නීතිඥ සුමිත් අල්හකෝඩ් මහත්මයාත් එක්ක බොහෝ දේ පිළිබඳව අපි කතා බහ කළා. ඔය අතරේ හදුදැසන අපේ පත්තරමේන්තුව වැඩසටහනින් අපේ සුමිත් මහත්මයා මේ විශේෂ ප්‍රවෘත්තියක් ඉදිරිපත් කළේ තමයි අද දවසේ ජාතික පුවත්පත් වාර්තා කරන කරුණක්. ඒ තමයි මේ අංක තහඩු වලින් දැන් වාහන අංක තහඩු වලින් අපි දන්නා පළාත් අක්ෂර සටහන් වෙලා තියෙනවා. අපි මේ දකින්නේ ඒ ප්‍රවෘත්ති අංක තහඩුවෙන් පළාත හැලේ කියලා මේ උදේ ජීවේකනායක ලියපු පුවත අද දවසේ අරුණ පුවත්පතට. මොකද්ද මේක ඇත්ත නැත්ත මේ විදිහට මේ අංක තහඩුවෙන් පළාත් අක්ෂර ඉවත් කරන්න සූදානමක් තියෙනවද කොහොමද? ඔව් අර අපි පටන් ගන්නමු මේ සියල්ල ජනාධිපතිතුමා අතිගරු ජනාධිපතිතුමා වේරහැරට ගිහිල්ලා ඇත්තටම ජනාධිපතිතුමා ඉල්ලන්නේ අපිට දේවල් සරල කරන්න මේවට සිස්ටම් හදන්න එහෙම කියලා. ඊට පස්සේ මේ සැරේ ගරු අමාත්‍යතුමා අපේ කැබිනට් අමාත්‍යතුමා ගාමිණී ලෝකේ අමාත්‍යතුමාත් දිලුමවුන් අමාත්‍යතුමාත් අපෙන් ඉල්ලුවේ මේ සේවාලාභීන්ට පහසු වෙන විදිහට මේ දේවල් සරල කරන්න කියලා. ඒතකොට වාහන අංක තහඩු සම්බන්ධයෙන් වෙන ක්‍රියාවලියේ ඔබට වාහනයක් තියෙනවා නම් ඔබ වාහනයක් පළාත් අතරේ මාරු කරගත්තොත් ඔබ පීඩාවට ලක් වෙන තැනක් තියෙනවා. වාහනයක් ඔබ ගත්තොත් වෙනත් පළාතක වාහනයක් ඔබේ නමට හරව ගත්තොත් ඔබ අංක තහඩුවක් අලුතෙන් ගන්න ඕනේ. ඇයි? පළාත වෙනස්නේ. එතකොට මේකේ ඊට පස්සේ අපි වාහන අංක තහඩුව යවන්නේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට. එතකොට ඔබට යන්න වෙනවා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පරණ වාහනේ අංක තහඩු දෙක ගලවගෙන වෙන වාහනයකින් හරි එහෙම නැත්නම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගිහිලා පරණ අංක තහඩු දෙක දීලා අලුත් එක අරන් එන්න. මේක ඇත්තටම අපේ සේවාලාභීන්ට හිංසාවක්. ඊට පස්සේ දෙවෙනි කාරණේ ඇයි පළාත් අක්ෂරයක් ආවේ? ඇත්තටම යුද්ධ කාලේ එහෙම වෙලාවක සහ පොලිසියට මේ වාහනේ අයත් වෙන පළාත ශනිකව හඳුනා ගන්න උවමනාව තමයි තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ මට දැනෙන විදියට. හැබැයි දැන් මම එන්න කලින් 2019 දෙසැම්බර් මාසේ අඳුන්වලා දෙන තව තාක්ෂණික උපාය මාර්ගයක් RFID තාක්ෂණය කියන එක. ඒ කියන්නේ හැම අංක තහඩුවකම RFID ස්ටිකර් එකක් අලවන්න. මේ RFID ස්ටිකර් එක කියන්නේ ලෝකේ තියෙන දියුණුම තාක්ෂණික ක්‍රමවේදයක්. එතකොට RFID ස්ටිකර් එකෙන් වාහනය හඳුනා ගන්න පුළුවන්. හැබැයි ඒකට වෙනම ඩිවයිස් එකක් උපකරණයක් ගන්න ඕනේ. එතකොට ඒ උපකරණයෙන් මේ වාහනේ හඳුනා ගන්න පුළුවන්. ඒකෙන් අපේ දත්ත පද්ධතියට ඇවිල්ලා වාහනේ තොරතුරු ගන්න පුළුවන්. මේක තමයි සැලැස්ම. ඒක සම්පූර්ණයෙන්ම නෙමෙයි. සහ ඊට අමතරව තව අපි හිතමු උදාහරණයක් විදිහට පළාත් පාලන ආයතන වලට නගර සභාවලට වාහන වලට පාකින් වලට සමහර විට මිනිස්සු සම්බන්ධයක් නැතුව මේ වැඩේ කර ගන්න ක්‍රමයක් හදන්න පුළුවන්. ඊට පස්සේ අධිවේගී මාර්ගවල අර ගේට්ටු හරහා මේ අතින් සල්ලි ගෙවන්න නැතුව ක්‍රෙඩිට් වලින් යන්න පුළුවන් ක්‍රම හදාන්න පුළුවන් ලෝකේ පවතින තාක්ෂණ. අපි දකින යුරෝපාකරේ රටවල් ඔව් අධිවේගවල මේ දේ පාවිච්චි වෙනවා. අධිවේගයෙන් යනවා නම් දැන් ඔබ කියන්නේ යුරෝපේ රටවල් වල ඕස්ට්‍රේලියාව වගේ ඔබ වේගය අධිවේගයෙන් ගියොත් ඔබට ගෙදරට දඩකොල එනවා කියලා. මේ තාක්ෂණය පාවිච්චි කරා. එතකොට මේ දෙකක් එතකොට පළාත් අක්ෂරේ එතකොට අර අහමු තාක්ෂණයක් තියෙනවා නම් නැවත පළාත අඳුන ගන්න අකුරු තියෙන්න ඕනේද? ඊට පස්සේ පළාත තියෙන අකුරු තියෙන නිසා අපි හිතමු මම දකුණු පළාතේ ඔබ බස්නාහිර පළාතේ මගෙන් ඔබ වාහනේ ගන්නෝ. එතකොට ඔබට අංක තහඩුවක් මුද්‍රණය කරගන්න. අපි හිතමු ආසහායකින් ඔබ විකුණන මේක ආයේ වෙන පළාතකට. එහෙම වුණොත් එයාත් මේක. එතකොට මේ එකක් පරිසර හානියක් පාරිභෝගිකයන්ට දරා ගන්න බැරි එකක්. එතකොට මේක නිසා අපි තීරණය කරා දෙපාර්තමේන්තුව විදියට රජෙන් අවසර ඉල්ලන්න පළාත් අක්ෂර ඉවත් කරනවා. හොඳයි කෙටි අතිරේක ප්‍රශ්නයක් සුමිත් මහත්මයා මේ දැන් මේ කොවිඩ් ව්‍යාප්ත වෙන කාල සීමාවනේ අපි දැක්කා දැන් නිරෝධායන නීති රීති අනුගමනය කළා දැන් බස්නාහිර පළාතෙන් පිටතට යන්න එපා කියලා තිබ්බා. එතකොට දැන් මේ සුමිත් මහත්මයා මේ වාහනේ අර පළාත් අක්ෂරයේ තියෙන එක පහසුවක් වුණා නේද? දැන් ඒක ඉස්සරහට අපිට මගහැරෙයිද කොහොමද? ඔව් නෑ මං කිව්වේ පළාත අඳුන ගන්න වෙනත් තාක්ෂණයක් දැනට අංක තහඩුවේ තියෙනවා. එතකොට මේකෙන් අපි කරන්න උත්සාහ කරන්නේ සහ මට මං කියන්නම් ඒක විතරක් නෙමෙයි. එතකොට මේ එක හා සමාන තීන්දුව ගොඩක් ගන්න. රියදුරු බලපත්‍රය
දැනට කරන්නේ අපි හිතමු අර එක් දින සේවාව නොමේ නම් තැපෑලෙන් යවන. එතකොට තැපෑලෙන් ගිහිල්ලා මොනවා හරි විදියකට හොයාගන්න බැරි වුණා තාපහු මෙහෙට එනවා තැපෑලෙන් යන ප්‍රමාද වෙනවා. මිනිස්සුන්ගේ මැසිවිලි ගොඩයි මේ රිදුරු බලපත්‍ර ඉක්මනින් හම්බ වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ අංක තහඩුව ගන්න යන්නේක යාලට කරදරයක්. යාලට වෙලාවක් නැහැ. මේ නිසා දෙපාර්තමේන්තුව ගන්න සහ අමාත්‍යාංශය එකතු වෙලා ගන්න තීරණ දෙකක් තියෙනවා. එකක් තමයි රිදුරු බලපත්‍ර සහ අංක තහඩු ශ්‍රී ලංකා තැපෑල් දෙපාර්තමේන්තුවේ කුරියර් සේවාව මගින් ගෙදරටම ගෙනින් දෙන්න. ඒ ගමම්ම පළාත් අක්ෂරය ඉවත් කරන්න. එතකොට මේ කරන්නේ පාරිභෝගිකයාට වෙන වියදම සහ සේවාව ඉහළ තත්ත්වයට ගන්න. හැබැයි උතුම්දී අර මේ දැන් රජයට එකතු වෙන බදු ආදායම අඩු වෙන තත්ත්වයක් තියෙද කොහොමද? දැන් අපි දකින මේ සේවාවන් ලබා ගන්න ගියහම බදු අය කිරීමක් සිද්ධ වෙනවා. දැන් ওই කටයුතු සිදු නොකර ගන්න තැන ඒක ජනතාවට පහසුවක් අපි දන්නවා. ජනතාවගේ පැත්තෙන් බැලුවොත් සෑහෙන පහසුවක්. හැබැයි රජයක් විදිහට ඒ කටයුත්ත අසාධාරණයි කියලා නෑ රජයට ලොකු බදු ආදායමක් අහිමි වෙන්නේ නෑ. ඇත්තටම අනිත් පැත්තෙන් හිතන්න පරිසර හානිය කියලා මේ මාස 6න් 6ට හෝ ඒ කියන්නේ නම්බර් ප්ලේට් එක අවුරුදු 15ක විතර සේවා මේ ජීවිත කාලයක් තියෙනවා කියලා තමයි කියන්නේ. එතකොට ඒ කාලයට මෙහා පැත්තෙන් රජයට ආදායම් ගන්න හිතලා මේක නැවත නැවත මුද්‍රණය කරනවා නම් ඒක හොඳ තීරණයක් වෙන්නේ නැහැ. ඇත්තටම වෙන්නේ මේක ඒ කියන්නේ පළාත් අතරේ දැන් උදාහරණයක් විදිහට දැනට පළාත් අක්ෂරයේ තියෙන සියලුම ඒවා පළාත් අක්ෂරය ඉවත් වෙනකන් නැවත මුද්‍රණය කරන්න වෙනවා. ඒ කියන්නේ අපි තුන් පළාත් අතරේ වෙන පළවෙනි හෝමාරුවේදී උදාහරණයක් විදිහට හිතන්න මගේ දකුණු පළාත් තියෙන වාහනයක් ඔබ වස්නාහිර පළාතේ ගන්නවා. ඒතර ඔබට මුද්‍රණය වෙන එකේදී පළාත් අක්ෂරය ඉවත් වෙලා අංක තහඩු මුද්‍රණය වෙනවා. හැබැයි ඔබෙන් පස්සේ කෙනාට මුද්‍රණය වෙන්නේ නැහැ. එතකොට මේක ඔබ කියන තරම් ලොකු බදු ආදායමක් රජය එහෙම ගන්නෙත් නැහැ. හැබැයි ඒ වගේ දෙයකින් රජයේ බදු ආදායම් ගන්නවා නම් ඒක එච්චර හොඳත් නැහැ. එතකොට එහෙම එකක් නෙමෙයි ඕනේ. අපි ඉන්නේ සේවා සපයන්න. ඒ කියන්නේ පාරිභෝගිකයාට වඩා හොඳ සේවාවක් සපයන්න සහ වාහන නියාමනය කරන්න තමයි මේ අංක තහඩු මේ කාරණා ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා ඒ අර්ථයෙන් ගත්තම මේක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔබ කියපු පළවෙනි අපිට කුරියර් මගින් නම්බර් ප්ලේට් එක සහ රීදුරු බලපත්‍රය යවන එකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අපිට හම්බ වෙලා තියෙනවා. එතකොට අර ඔබ කියන දෙවන කාරණේ පළාත් අක්ෂරය ඉවත් කිරීම කියන එක කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාව ගිහිල්ලා තියෙ ඒක අනුමත වෙලාද නැද්ද කියලා මම තාම දන්නේ නැහැ. ඒක නිසා මේ පුවත්පතේ කියන කතාව දෙපාර්තමේන්තුව සහ අපේ අමාත්‍යාංශය අපි එකතු වෙලා මෙහෙම ඉල්ලීමක් අපි කරලා තියෙනවා. සමහරට අද දවසේ අර කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමු තියෙනවා. ඒ මාධ්‍ය හමුවේදී අපිට මේ තොරතුරු අහන්න ලැබෙවි නැත්නම් සමහරට අපි දන්නේ නැහැ තාමත් ඒ තත්ත්වය පිළිබඳ. ඔය අතර දැන් සුමිත් මහත්මයා සඳහන් කළා මේ ජනාධිපතිතුමා ඇවිල්ලා කිව්වේ සිස්ටම්ස් හදන්න නැත්නම් කිසියම් ආකාරයක ක්‍රියාපටිපාටියක් හදන්න. දැන් ඔබතුමන් මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්තුමන් මොකද්ද බලාපොරොත්තු වෙන සිස්ටම් එක ඉස්සරහට හදන්න? ඔව් මෙහෙමයි. ඒ කියන්නේ අපි දැනට සියලු කටයුතු කරලා තියෙනවා 2021 25 උපාය මාර්ගික පස් අවුරුදු සැලැස්ම. අපි අඳුනගෙන තියෙනවා අපි කරන්න ඕනේ වෙනස්කම් අර අපි හිතමු මේ අල්ලස් ගන්නවා මේ මිනිස්සුන්ට සේවාවන් හොඳ නැහැ කියන කාරණා එක රැයකින් වෙනස් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. අපිට සමහර ළඟ උදාහරණයක් විදිහට අතිගරු ජනාධිපතිතුමා ආවට පස්සේ ඒ සේවාවන් කඩිනම් කරන්න ස්ට්‍රීම්ලයින් කරන්න ලොකු දේවල් ප්‍රමාණයක් වේරහැර කරලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම ඉස්සර උදේ ඇවිලා හවස වෙනකන් හිටියා නම් දැන් මටම ඇවිල්ලා තියෙනවා මන් දන්න අය කිව්වම නෑ මං උදව් කරන්න ඕනේ නෑ ඔබ ගිහිල්ලා බලලා මට කියන්න කිව්වම පැය එකමාරකින් විතර රීදුරු බලපත්‍රය අරගන්න පුළුවන් දැන්. හැබැයි ඊට වැඩි හා ගිහපු තාක්ෂණයක් ජනාධිපතිතුමා ඉල්ලනවා පැහැදිලි කරා. ඒක නිසා අපි පළවෙනි කාරණේ මං කියන්නේ අපි 2021 25 පස් අවුරුදු උපාය මාර්ගික සැලැස්මක් හදනවා අපි කරන්නේ මෙන්න මේකයි. අපි යන පාත් එක මේකයි කියන්නේ. එතකොට දැනටම වාහන ලියාපදිංචිය සම්බන්ධයෙන් ওই දැනට තියෙන පද්ධතියට වැඩිය නව පද්ධතියක් e-motoring කියලා පද්ධතියක් අඳුන්වලා දෙලා ගිවිසුමත් අත්සන් කරලා තියෙනවා. එතකොට මේක කරලා තියෙන්නේ වාහන ලියාපදිංචියට අදාළ process re-engineering study එකක් කරලා. ඒ කියන්නේ ක්‍රියාවලි ප්‍රතිව්‍යුහගත අධ්‍යයනයක් කරලා. එතකොට ඒ අධ්‍යයනයේ ප්‍රතිඵලයේ විදියට ඒ කියන්නේ පාරිභෝගිකයන්ට සේවාදායකයන්ට වඩා පහසු වෙන සරල වෙන ක්‍රමවේදයක්. එතකොට ක්‍රියාදාමය ගත්තොත් සමහරට දිග එකක් වෙන්න පුළුවන්. නමුත් අර කියන විදියට ඇවිල්ලා පෝලිං වල ඉන්න වෙන්නේ නැති එහෙම ක්‍රියාදාමයක් හදලා තියෙනවා. උදාහරණයක් විදියට e-motoring ක්‍රියාත්මක වුණොත් වාහන හිමිකාරයෙක් එන්න ඕන වෙන්නේ තමන්ගේ මේ ඇඟිලි සලකුණු බයෝමෙට්‍රික්ස් ඒ කියන්නේ ජීව දත්ත ප්‍රමාණයක් දෙන්න විතරයි. ඒකත් අතිගරු ජනාධිපතිතුමාගේම මෙහෙයීමෙන් යනවා අලුතෙන් හැඳුනුම්පතක්. ඒ කියන්නේ ඩිජිටල් ID.
එතකොට ඩිජිටල් ID එකේ තොරතුරු අපිට හොමාරු කරගන්න පුළුවන් නම් ඔබේ ID නම්බර් එක දන්නවනම් ඔබේ ආයි ජීවදත්ත මම ගන්න ඕනේ නැහැ. ID කාඩ් මේ අඳුනුපත් දෙපාර්තමේන්තුවේ තියෙන තොරතුරු අපිට ගන්න පුළුවන් වුණොත් ඒකත් ඊට වැඩිය හරිම සරලයි. ඒ කියන්නේ ලෝකේ අතිගරු ජනාධිපතිතුමාම බොහෝ තැන්වල කියන මේ ආයතන අතර ඒකාබද්ධතාවයක් ඉන්ටිග්‍රේෂන් එකක් හැදුනොත් පද්ධතිය අතර මේක හරිම සරලයි. ඔව් හරිම සරල වෙනවා. ඊට පස්සේ තියෙන්නේ දැන් අපේ ප්‍රධාන සේවාවන් දෙකනේ රියදුරු බලපත්‍ර සහ වාහන ලියාපදිංචි. ඒතකොට වාහන ලියාපදිංචිට අදාළ මේ විසඳුම හදලා තියෙනවා. ඒතකොට අපි උත්සාහ කරනවා 2021 හැර මේක ක්‍රියාත්මක කරන්න. හැබැයි රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් එහෙම විසඳුමක් තාම අධ්‍යයනය කරලා හොයාගෙන නැහැ. ඒක නිසා අපි ගිය සතියේ පටන් ගත්තා මේ මුළු ක්‍රියාවලියම. ඒ කියන්නේ අපි හිතමු ඔබ තාම රියදුරු බලපත්‍රයක් නැහැ. අපි හිතමු ඔබ A level සමත් වෙච්ච හැටි. ඒ කියන්නේ අපිට ලංකාවේ උසස් පෙළ විභාගය ඉවරුණු ගමන් අපේ දෙපාර්තමේන්තුවට ලොකු පොලිමක් හැදෙනවා. ඒ කියන්නේ උසස් පෙළ ඉවරුණු ගමන් රියදුරු බලපත්‍රය ගන්න පෙළඹවීමක් අපේ රටේ තරුණයන් අතර දැන් අලුතෙන් ඇති වෙමින් තියෙනවා. ඊට පස්සේ මතක තියාගන්න අනිත් එක දෙපාර්තමේන්තුව 2009 සපයන සේවාව උදාහරණයක් විදිහට රියදුරු බලපත්‍ර නම් එදා 2009 සපයපු ප්‍රමාණය වගේ දෙගුණයක් සපයන. ලක්ෂ 5යි 2009 අවුරුද්දට දැන් ලක්ෂ 10යි. වාහන ලියාපදිංචියත් එහෙමයි. දවසකට 1500ක් විතර කරපු එක දැන් 3000ක් කරනවා. අර අපි දකින මේ පිරිමි පාර්ශවය හා සමානවම කාන්තා පාර්ශවයත් රියදුරු බලපත්‍රවලට. ඔව්. එතකොට මේ දෙගුණයක් වෙලා තියෙන්නේ අර එකම පද්ධතියේ එකම මේ සේවකින් ප්‍රමාණය. මේ අල්ලසරත් ඒක හේතුවක් වෙන්නේ නැති. එතකොට එකම පද්ධතියෙන් අර සේවාවත් දෙගුණයක් දෙනවා. එතකොට පද්ධතිය දියුණු කරන්නේ නැහැ. එතකොට අපේ පැත්තෙන් වෙච්ච වැරද්ද තමයි දෙපාර්තමේන්තුවේ පැත්තෙන් වැරද්ද මේ පද්ධතිය යාවත් කාලීන කරලා නැහැ. එතකොට ඒක නිසා අපි රියදුරු බලපත්‍ර මුළු ක්‍රියාවලියම ඔබට රියදුරු බලපත්‍රයක් ගන්න හිතුන තැන ඉඳලා ඔබ ලර්නර්ස් එකක් තෝරගන්නවද නැද්ද? ඔබ පුහුණු වෙන්නේ කොහොමද? ඔබ විභාගෙ ලියන්නේ කොහොමද? විභාගේ තියෙන ප්‍රමිතිය අපි ආරක්ෂා කරගන්නේ කොහොමද? විභාග සම්බන්ධයෙන් චෝදනා තියෙනවා. ඊට පස්සේ රියදුරු බලපත්‍රය මුද්‍රණය කරන එක රියදුරු බලපත්‍රයේ තියෙන්න ඕනේ. දැනට තියෙන චිප් එක තියෙන එකට වෙනම උපකරණයක් ඕනේ. හැබැයි ලෝකේ දැන් තියෙන QR කෝඩ් එක. දැන් ඔබේ ආයතනයට ඇතුල් වෙනකොට මට මගේ දුරකථනයෙන් QR කෝඩ් එක ඩිටෙක්ට් කරා නම් මම මේ ආයතනයට ඇතුල් වුණායි කියලා මේ එක දත්ත පද්ධතියකට යනවා. එතකොට එහෙම නැත්නම් බාකෝඩ් එකක්. මේ ඕන ඊට පස්සේ මුදල් ගෙවීම සම්බන්ධයෙන් ඕන තරම් ක්‍රමවේද තියෙනවා දැන් බැංකුවකට ගිහලා කවුන්ටරෙන් ගෙවන්න නැතුව. එතකොට මෙන්න මේ මුළු ක්‍රියාවලියම අධ්‍යයනය කරන එක අපි ගිය සතියේ පටන් ගත්තා. එතකොට යුනිමාසෙ මට මේ සම්බන්ධයෙන් වාර්තාවක් ලැබෙනවා. මේ අධ්‍යයනය කරන්න ඕනේ විශේෂඥ සහාය මට UNDP අනුබද්ධ ආයතනයක් වෙන සිට්‍රා ආයතනය ලබා දෙනවා. අර මං කිව්වා වගේම අපේ වෙබ් අඩවිය අපි නවීකරණය කරලා මේ ලබන ඉදිරි සතිය ඇතුළත අලුතෙන් අඳුන්වලා දෙනවා. පස් අවුරුදු සැලැස්මක් හදනවා. ඒ වගේම අපි අපේ මේ කාර්යාල ක්‍රමවේද සම්බන්ධයෙන් වන ISO 2015 කියන සහතිකය ගන්න කටයුතු කරමින් ඉන්නවා. මේ සියල්ලට අර සිට්‍රා ආයතනය අපිට උදව් කරමින්. හොඳයි. දැන් ඔබතුමන් අර වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න විශේෂම සැලසුම් සකස් කරලා ඉන්න මොහොතක් ඔය අතරේ දැන් ආයතනයේ ප්‍රධානියා ඔබතුමන්. හැබැයි පහුගිය කාලේ පුරාවටම අපි දැක්ක අර කොමසාරිස්වරුන් පත් වෙනවා. කොමසාරිස් ජෙනරාල්තුමා පත් වුණාට එතුමා සතු වැඩපිළිවෙලක් තිබ්බට අර ආයතනයේ නිලධාරීන්නේ වැඩපිළිවෙලට අනුගත වෙන්නේ නැත්නම් ඒක සාර්ථක වෙන්නේ නැහැ. සමහර වෙලාවට මේ කොමසාරිස්තුමාගේ කණෙන් රිංගන නිලධාරීන් පවා හිටියා අතීතයේ. ඒ නිසා නේ අල්ලස් පිළිබඳ චෝදනා එල්ල වෙන්නේ. කොහොමද ඔබතුමන් දැන් අලුතෙන් නිලධාරී මණ්ඩලයක් ඉදිරියට පත් වෙවි මේ පිරිසවර අපි කියන්නේ දැන් ඉස්කෝලේ ටීචර් කෙනෙක් නම් දරුවෝ ටිකව හදා ගන්නවා. කොහොමද ඔබතුමන් නිලධාරීන් පිරිස හදාගන්නේ? ඔව් ඇත්තටම ඉතින් ඒක ඇත්තටම මට තියෙන ලොකුම අභියෝගය සහ මාව මැනෙන එක. මාව උරගා බැලෙන එක. කියන්නේ මේ වැඩේ මම කරගන්න මට පුළුවන් වුණොත් තමයි අර රටට අර ප්‍රතිඵලය ලැබෙන්නේ. අල්ලස් නොගන්න වඩා හොඳ සේවාවක් සපයන මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවක් හැදෙන්නේ. මම විශ්වාස කරනවා මට ඒ අභියෝගේ බාර ගන්න පුළුවන් කියලා මම උපරිම උත්සාහ කරනවා. සහ මම හිතනවා මට සියලු දෙනා සහාය දෙයි කියලා. විශේෂයෙන්ම අපේ ගරු අමාත්‍යතුමාලා අමාත්‍යාංශ ලේකම්තුමාලා සහ ජනාධිපතිතුමාගේ සහාය විශේෂයෙන් තියෙන නිසා මම හිතන්නේ මට ඒක ලොකු හයියක්. අර ඔබතුමන්ගේ ඉතිහාසය ගැනත් කතා කළොත් එහෙම දකුණු පළාත් අමාත්‍යාංශ ලේකම්වරයෙක් වශයෙන් කටයුතු කළා. දෙකෙමුත් එක්කත් මේ කටයුතු කරගෙන පහසුයි කියලා අපි හිතනවා. ඔව් මමත් හිතනවා. ඒ කියන්නේ මම දකුණු පළාත් කෘෂිකර්ම වාරි මාර්ග වෙළඳ අමාත්‍යාංශ හිටියේ. එතකොට ඔය තොරතුරු පද්ධති ව්‍යාපාර නාම ලියාපදිංචිය ඔන්ලයින් කරන්න පුළුවන් එකම පළාත විදිහට අපි දකුණු පළාත් පරිවර්තනය කරා. ඒ වගේ අපි සාමූහික ප්‍රයත්න විදිහට අපි හැමෝම එකතු වෙලා ලොකු ඒ කියන්නේ තොරතුරු තාක්ෂණයේ පැත්තෙන් වෙන පද්ධති විශාල ප්‍රමාණයක් කරා. මම කිව්වාගේ 2015 ඉඳලා අපේ අමාත්‍යාංශ ISO තත්ත්ව සහතිකය ගනිපු ආයතනයක්. ඵලදායිතා සම්මාන ගනිපු ආයතනයක්. ඒක නිසා මම හිතනවා මගේ පිරිසත් එක්ක එකතු වෙලා මට මේ දෙපාර්තමේන්තුවෙත් යමක් කරන්න පුළුවන් වෙයි කියලා.
හොඳයි. තව බොහෝ දේ කතා කරන්න තියෙනවා. ඊට කලින් අපි විරාමයක් ලබා ගමු. ඔබට අතට වෙන 7 වෙනි පැය සමගින් අපි කතා කරමින් ඉන්නේ මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්තුමන් නීතිඥ සුමිත් අලහකෝඩ් මහත්මයාත් එක්ක. දැන් සුමිත් මහත්මයා මේ ජනතාවට තියෙන ප්‍රශ්නයක් තමයි මේ අර ගොඩක් වෙලාවට අපි දකින වේරහැර නාරාහෙන් පිට සමහර වෙලාවට මේ පොලිම වැඩි වෙන්නත් හේතුව දුර බැහැර ප්‍රදේශවලින් නම් අර උදේ පාන්දර සමහරලාට ගමේ ඉඳන් එන්නේ මේ වැඩ කටයුතු කරගන්න රිදුරු බරපත්‍ර ලබා ගන්න. එතකොට වාහන මේ සහතික ලබා ගන්න මේ ඈත පැතිවලින් ඉඳන් එනවා. කොළඹටම එන්න ඕනද මේ කටයුතු කරන්න? නෑ, ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. මේක තමයි මේ මම හිතන්නේ අපි ජනතාව දැනුවත් කරන්න ඕනේ සහ ඔබ මේ දීපු අවස්ථාවට මම ස්තුතිවන්ත වෙනවා. අපේ සේවාලාභීන් දැනගත යුතු කාරණයක්. අපි හිතමු වාහන පැවරීම සම්බන්ධයෙන් ඔබට ඔබේ වාහන පැවරීමේ අයදුම් පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බාර දෙන්න පුළුවන්. වාහනේ පවරන්න. ඒතර අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට දැනුවත් කර මෑතකදී නැවත වටේකින් අලුතෙන් ගාස්තු මෙන්න මේවා බාර ගන්න කියලා. ඒතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ බාරගෙන අපිට තැපෑලෙන් එව්වොත් අපි මාසයක්, ඒ කියන්නේ සාමාන්‍ය වාහන පැවරීමකට මාසික කාලයක් යන පනත අනුව. ඒ කියන්නේ එක් දින සේවාව හැරෙන්න. එක් දින සේවාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කරන්න බෑ. ඒතකොට එක් දින සේවාව ඕනේ නම් තමයි නාරායන පිටට එන්න වෙන්නේ. එක් දින සේවාවට ඇත්තටම ඔබ යන්න ඕනේ. ඔබට ඒක ඇත්තටම ඊළඟ දවසේ මේ කඩදාසිය ඕනේ නම්. නැත්තම් ඔබ මාසයක් ඉවසන්න පුළුවන් නම් මේකේ ගාස්තුවත් අඩුයි. ප්‍රාදේශීය ඔබේ ගමේ තියෙන කිට්ටුම තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බාර දෙන්න. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තැපෑලෙන් එවනවා. ඊට පස්සේ අපි ආපු දවසේ ඉඳලා අපි ලියුමක් යවනවා මේකට විරුද්ධතාවයක් තියෙනවා නම් ඒකට තමයි අර මාසෙක කාලය ගත වෙන්නේ. ඊට පස්සේ මාසය අවසන් වෙනකොට අපි මේක ලියාපදිංචි කරලා තැපෑලෙන් පොත ආපහු යවනවා. අර මේ සමහර උදවිය ඉන්නවා දැන් අපි හිතමු එක්ස්පයර් ඩේට් එකක් නැත්නම් අවලංගු වෙන දවසක් තියෙනවා රියදුරු බලපත්‍රයේ. අවලංගු වෙන දවස වෙනකම් ඉන්නවා. ඇවිල්ලා වන් ඩේ සර්විස් එකෙන් කරගන්න පුළුවන් කියලා හිතලා ඉන්නවා. හැබැයි ඔය අවසන් වෙනකන් ඉන්න ඕනේද නැත්නම් ඊට කලිනුත් අපිට බලපත්‍ර ගන්න පුළුවන්ද? ඊට කලින් පුළුවන්. ඊට කලින් පුළුවන්. දැන් මම කිව්වේ වාහන පැවරීම සම්බන්ධයෙන්. ඒතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් පුළුවන් මම ඔබ රිදුරු බලපත්‍ර කතාවටත් එන්න. ඊට පස්සේ ඊට අමතරව මම කිව්වේ මේ කොවිඩ් තත්ත්වය ඇති වුණාට පස්සේ අපි අපේ දිස්ත්‍රික් කාර්යාල 24ටම කිව්වා වාහන පැවරීමට කඩදාසි බාර අරගෙන අපිට එවන්න කියලා. ඊට අමතරව ගරුව අමාත්‍යතුමාගේ ඉල්ලීමට අපි දිස්ත්‍රික් 5ක යාපනයේ අනුරාධපුරයේ කුරුණෑගල ගම්පහ සහ හම්බන්තොට වාහන ලියාපදිංචි කරන ක්‍රියාවලියම සම්පූර්ණයෙන්ම ස්ථාපනය කරා. ඒ කියන්නේ අනෙක් දිස්ත්‍රික් වලින් කරන්නේ කඩදාසි බාර අරගෙන අපිට නාරායන පිටට එවන එක. අර දිස්ත්‍රික්ක පහේ එම කාර්යාලයෙම එම කටයුත්ත කරලා දෙන තැනට කර සීමිත සම්පත් වලින් සීමිත කාර්ය මණ්ඩලයකින්. එතකොට මේ විදිහට ඒ කියන්නේ මම කියන්නේ ඔබ නාරායන පිටට එන්න ඕන වෙන්නේ ඇත්තටම අත්‍යවශ්‍ය හදිසි එක් දින සේවාවන් විතරයි. අනිත් ඒවා ඕන නම් ඔබේ නගරයෙන් කරතයි. ඒ නිසා කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව තමයි නාරායන පිටට එන්න ඕන. හැබැයි ඉතින් වාහන වෙළඳාමේ වැඩි ප්‍රමාණයක් තියෙන කොළඹ. එතකොට ලීසින් මේ ඔක්කොම කාර්යාල කේන්ද්‍රගත වෙලා තියෙන කොළඹ. හැබැයි දැන් ඕනනම් පුළුවන් අර දිස්ත්‍රික්ක පහට මේවා විමධ්‍යගත කරගන්න අපේ සේවාලාභීන්ට ඕනේ නම්. ඒ මම කිව්වේ වාහන ලියාපදිංචි. රියදුරු බලපත්‍ර නිකුත් කරනවා දිස්ත්‍රික්ක 25ම. එතකොට දිස්ත්‍රික් කාර්යාල 25ම ඔබට රියදුරු බලපත්‍රය ගන්න පුළුවන්. එතකොට එක් දින සේවාව තියෙන ස්ථාන 3ක. ඒ තමයි අනුරාධපුර, වේරහැර, හම්බන්තොට. අනෙක් දිස්ත්‍රික්ක තව දිස්ත්‍රික්ක 5ක් අපි ඔන්ලයින් සම්බන්ධයි. ඒ කියන්නේ තොරතුරු අන්තර්ජාලය හරහා අපිට එනවා. ඒක නිසා යාබද උදාහරණයක් විදිහට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගත්තොත් මොනරාගල කෙනෙකුට හම්බන්තොටින් රියදුරු බලපත්‍රය ඉක්මනින් මුද්‍රණය කරගන්න පුළුවන්. ඒක නිසා දැන් අපිට මුණ දෙන එක ප්‍රශ්නයක් තමයි මේ වේරහැරට සියලුම දෙනා එන එකම එක ප්‍රශ්නයක්. ඇත්තටම වේරහැරට එන්න ඕනේ නැහැ. අනුරාධපුරයේ සහ ඒ ආසන්න අයට අනුරාධපුර කාර්යාලයට ගිහිල්ලා එක් දින සේවාව ගන්න පුළුවන්. මාතර ගාල්ල මොනරාගල රත්නපුර අයට ඕනනම් හම්බන්තොට ගිහිල්ලා මේ සේවාව ලබා ගන්න පුළුවන් වේරහැර එනවට වැඩිය. අනිත් එක තමයි ඇයි මේ එක් දින සේවාවටම යන්නේ ඇයි? ඒ කියන්නේ එක් දින සේවාවක් හදලා තියෙන අපි හිතමු ඔබට හෙට ඕන වෙන රියදුරු බලපත්‍රය කාට හරි දෙන්න. එහෙම නැත්නම් ඔබ අපිට රියදුරු බලපත්‍රය රියදුරු පුහුණු පරීක්ෂණයට ආවොත් අපි ඔබට తాවකාලික බලපත්‍රයක් දෙනවා. ඒක අර රියදුරු බලපත්‍රය වගේම වළංගුයි. ඒ తాවකාලික බලපත්‍රය තියාගෙන ඉන්න ඔබේ ගෙදරට රියදුරු බලපත්‍රය එනවා. ඒක ප්‍රමාද වෙනවා කියප එකට තමයි මම කිව්වේ අපි අර පහුගිය සතියේ කැබිනට් අනුමැතියක් අරගෙන දැන් ඉදිරියේදී අපි ඒකට ක්‍රමවේදය හදලා ගාස්තු තීරණය කළා ගැසට් නිවේදනයක් නිකුත් කරලා අපි ගෙදරට කුරියා මගින් එවන තැපැල් දෙපාර්තමේන්තුවට. සුවිමත්ම මේ තාවකාලික බලපත්‍රයේ දින කීයක් විතර වළංගුද කොහොමද? මාස
ඒ කියන්නේ මාස 6කට වළංගුයි ට්‍රයල් ගියාට පස්සේ දෙන తాවකාලික බලපත්‍රය. ඊට පස්සේ ඒත් ආවේ නැත්නම් අපි ඒක දික් කරලත් දෙනවා. පහුගිය කාලේ තිබුණා මේ తాවකාලික බලපත්‍ර නිකුත් කරන දිස්ත්‍රික්ක කීපයක්. හේතුව මේ ඔන්ලයින් තියෙන. ඊට පස්සේ අමතුමාගේ ඉල්ලීම මත අපි දැන් ඒ කාර්යාලවල තාවකාලික බලපත්‍ර දෙන. උදාහරණයක් විදිහට අනුරාධපුර සහ හම්බන්තොට තාවකාලික බලපත්‍ර දුන්නේ නැහැ එක් දින සේවාව තියෙන නිසා. නමුත් දැන් එතනත් අපි එයා එක් දින සේවාව නෙමෙයි නම් ඉල්ලන්නේ අපි තාවකාලික බලපත්‍රයක් දෙන්න. හොඳයි. ඔය අතරේ මේ මහ ජනතාවට වැඩි වගකීමක් තියෙන අර ආරම්භයේ පටන් ඔබතුමන් සඳහන් කරන කාරණාව සමහර විට නිලධාරීන් දූෂිත වෙන්න පුළුවන්. හැබැයි දූෂිත නිලධාරීන්ට ජනතාව උදව් කරන එකත් වරදක්නේ. දැන් ඔබතුමන්ට අත්දැකීම් ඇති සාමාන්‍යයෙන් මේ දූෂිත නිලධාරීන්ට නැත්තම් අර එළියේ ඉඳපු කාක්කන්ට අහු වෙලා අවසානයේදී නීතිමය ක්‍රියාමාර්ග වලට ලක් වෙච්ච පිරිස් ගැන. ඔව්. ඇත්තටම මට මේ පණිවිඩය දෙන්න ලැබෙන අවස්ථාවත් දැන් මේ දූෂිත කියන දෙපාර්තමේන්තුව දැන් ජනාධිපතිතුමා නායකත්වයේ අරන් තිනවනම් මේ දූෂිත බවෙන් අයින් කරන්න ජනතාව පැත්තෙන් සහයෝගයක් ඕනේ. එහෙනම් ඔබ මේ අල්ලස් දෙන එක සහ මේ දූෂිත ක්‍රියාවලියට හවුල් නොවන සමාජයක් හදන්න ඕනේ. මම හිතන්නේ ජනාධිපතිතුමා මේක පණිවිඩයක් විදිහටත් දෙනවා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා මේ ක්‍රියාවලියට හවුල් වෙන්න එපා කියලා. අනෙක් පැත්තෙන් මේකේ දැන් උදාහරණයක් විදිහට මම දැකලා තියෙනවා Facebook එකේ හරි කොහේ හරි කියලා තියෙනවා මට මේ කඩදාසිය තිබුණේ නැහැ මං එළියට ආවා මෙන්න මෙයා මං කිව්වා මම රුපියල් 5000ක් දුන්නා කඩදාසිය හදලා දුන්නා මං දුන්නා මගේ වැඩේ කරගත්තා කියලා. එතකොට ඒ සේවාලාභිය හිතන මේක දෙපාර්තමේන්තුවේ වරදක් කියලා. නෑ දෙපාර්තමේන්තුවේ ඉන්න අයට ව්‍යාජ කඩදාසි හැම විටම අඳුර ගන්න බෑ. අඳුර ගන්නපු හැම වෙලාවෙම ක්‍රියාත්මක වෙනවා. හැබැයි අපි හිතමු ඔබට අදාළ නියම සියලුම කඩදාසි ටික අරගෙන ආවේ නැත්තම්, ලියකියවිලි ටික අරගෙන ආවේ නැත්තම් හොඳම වැඩේ තමයි ආයෙ ගිහිල්ලා අරන් එන එක. හැබැයි ඔබ ඒකට ව්‍යාජ කඩදාසියක් දැම්මොත් කවදා හරි මේකේ වග උත්තරකාරයා වෙන්නේ මේ සේවාලාභියා. දැනට අපි උසාවියට යන කරුණු තියෙනවා අපිට අත්දැකීම් තියෙනවා. ඒ වෙලාවේ යා ව්‍යාජ කඩදාසියක් දාගෙන මේක කරාට පස්සේ යාට ආයෙ තරව්කාරයා හම්බෙන්නේ නැහැ. සමහරට දන්නෙත් නැහැ කවුද මේ වැඩේ කරලා දුන්නේ කියලා. දන්නෙත් නැහැ. ඒ වගේම කවදා හරි දවසක වාහනේ අනතුරක් වෙලා හරි වාහනේ වෙන එකක් නිසා හරි උසාවියට ගියොත් අපි උසාවියට ගොනුව ඉදිරිපත් කරාම ගොනුවේ තියෙන ව්‍යාජ කඩදාසි වුණොත් අර මේ කඩදාසි ඉදිරිපත් කරපු සේවාලාභියා අපරාධ වරදකට අහු වෙන කූට ලේඛන හැදුවයි කියලා. ඒක නිසා කරුණා කරලා මේ තරව්කරුවන් හරහා එන කූට ලේඛන ඉදිරිපත් කරන්න එපා. තරව්කාරයවත් දෙපාර්තමේන්තුවවත් නෙමේ කවදා හරි වක් කියන්න වෙන්නේ ඔබට. අවසානයේදී අර නිලධාරියා හොයාගන්නත් නැහැ අර උදව් කරපු කෙනාව හොයාගන්නත් නැහැ. අවසානයේ විපතටපත් වෙන්නේ සාමාන්‍ය මහ ජනතාව. ඇත්තටම නිලධාරීන්ට මේ කියන්නේ අපි හිතමු ව්‍යාජ මේ සීල් හදලා ව්‍යාජ කඩදාසි හදලා දෙන ඒවා සාමාන්‍ය ඇස් මට්ටමින් අඳුර ගන්නත් බෑ දවසකට දහස් ගානක රාජකාරී කරන වෙලාවක. එයාලා ඇස් මට්ටමින් පෙනුනොත් හරි. එතකොට අනෙක් කාරණේ දැන් එතකොට තියෙන්නේ ඕවා අපි දන්නේ නැහැ කියන එක. එකක් තමයි අපි මෙච්චර කොච්චර මාධ්‍ය වලින් කිව්වත් මේ වෙලාවේ වාහනයක් සම්බන්ධයෙන් අදහසක් නැත්තම් මේක අහගෙන ඉන්නේ නැහැ. හැබැයි මම ඔබට කියන්නම් ඔබට වාහන පැවරීමේදීනේ මේ ප්‍රශ්නේ. එතකොට අපි MTA 68 කියන කඩදාසි දෙක කියන. එතකොට ඒ MTA 6 කියන කඩදාසියත් එක්ක තමයි අපිට අනිත් කඩදාසිය අරන් එන්න ඕනේ. එතකොට ඇවිල්ලා කියනවා අපි මේක දන්නේ නැහැ කියලා. හැබැයි බලන්න මේ අපේ අයදුම්පතේ පිටිපස්සේ අනිත් පැත්තේ ඔබ ගේන්න ඕනේ කඩදාසි ටිකයි උපදේශ ටිකයි ඉතා පැහැදිලිව තියෙනවා. එහෙම නැත්නම් මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට යන්න. සිංහලෙන් දෙමළෙන් ඉංග්‍රීසියෙන්. ඒ කියන්නේ Department of Motor Traffic කියලා මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කියලා සර්ච් කරොත් ඔබට වෙබ් අඩවියට යන්න පුළුවන්. වෙබ් අඩවිය අපි සපයන සේවාවන් සහ ඔබ ගේන්න ඕනේ සියලු කඩදාසි සහ ඔබ ගෙවන්න ඕනේ ගාස්තු මේ සියල්ල ඉතා පැහැදිලිව තියෙනවා අපේ වෙබ් අඩවියේ. ඒක නිසා එකක් ඔබ ගන්න අයදුම් පත්‍රවල පිටිපස්ස බලන්න ඔබ කරන්න ඕන දේ තියෙනවා අපේ වෙබ් අඩවියේ තියෙනවා. මේක දැනුවත් කරන්න අවස්ථාව දුන්නට ස්තුතියි. මොකද මේක තමයි ලොකුම ප්‍රශ්නේ. හොඳයි. ඔබට පුළුවන් මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අමතන්න 0112 677 877 මේ දුරකථනයෙන් අර අපොයින්ට්මන්ට් එකක් නැත්නම් වේලාවක් වෙන් කර ගැනීම හැකියාව තිබෙනවා. ඔබේ රියදුල් බලපත්‍ර ලබා ගන්න, ඒ වගේම වාහන ඒ සහතික බලපත්‍ර ලබා ගන්න හැකියාව තියෙනවා. වාහන හුමාරු කිරීමේදී අදාළ අවශ්‍ය දේවල් කරන්න කටයුතු කරන්න පහසුකම් සලසලා තියෙනවා. අපි සාකච්ඡාව අවසන් කරන්න සූදානම් වෙන්නේ. බොහෝ දේ කතා කළා. වංචාවට, දූෂණයට
ඔබ ඉඩ විවර කරන්න එපා කියන කාරණාව තමයි අපි වැඩි වශයෙන් ඉස්මතු කරන්න සූදානම් වුණේ සහ ඉස්මතු කළේ. ඉතින් වගකීම ජනතාවට පැවරලා තිබෙනවා. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතුනාට මොටර රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්තුමන් නීතිඥ සුමිත් අලහකොන් මහත්මයා අපිත් එක්ක එකතු වුණේ. ඒ වගේම ඇත්තටම ඔබට ස්තුතියි මට මේ ජනතාව දැනුවත් කිරීමට අවස්ථාවක් දීම ගැන. මොකද මේක අපි රටක් විදියට ඉස්සරහට යනවා නම් අපේ ඊළඟ පරම්පරාවට වඩා හොඳ සේවයක් සපයන්න ඕන නම් ඔබේ පැත්තේ සහායත් අපට දෙන්න කියලා මම ජනතාවගෙන් බොහොම ස්තුතියි. හොඳයි මාධ්‍ය ආයතනයක් විදිහට ස්වාධීන රූපවාහිනී මාධ්‍යචාලේ නිරතුරුවම මේ කටයුත්තට උර දෙන ආයතනයක් බව සඳහන් කරන්න ඕනේ. අපි සූදානම් අදට 7 වෙනි පැය අවසන් කරන්න. යලිත් මුණ ගැහෙමු හෙට උදෑසන 7ට. සුබ දවසක්.